समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं राजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। साधु ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි අද දවසේදී අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ උපාසක උපාසිකා කියන ඒ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට උපකාර වෙන දේශනයක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි අපිට මේ ලෝකේ කටයුතු කරනකොට ඔබ දන්නවා තනියම කිසි දෙයක් කරගන්න අමාරුයි. අපිට අනිවාර්යයෙන්ම බාහිර ලෝකයේ බොහෝ දෙනාගේ උදව් උපකාර එක්ක තමයි මේ ගමන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් තිරිසන් සත්තුණත් ඕනම ලෝකෙක ඕනම සත්වයෙක් වුණත් තවත් අයගේ පිහිට පිළිසරණ උපකාර බලාපොරොත්තුෙන් ඒවත් එක්ක තමයි ජීවිතේ ගෙවන්නේ. එතකොට අපිට පින්වත්නි පුංචි කාලේ ඉඳලා උපන්න දා ඉඳලා අම්මගේ තාත්තගේ උපකාරය මූලික වෙලා ගුරුවරුන්ගේ උපකාර ඇතුව අපි තරුණ වයසට එනවා. එතකොට තරුණ වයසට එන තාක්කල් අම්මා තාත්තගේ උපකාරයෙන් ආපු ඒ තරුණයා හෝ තරුණිය එයින් පස්සේ තවත් කෙනෙකුගේ උපකාරයක් බලාපොරොත්තු වෙනවද නැද්ද? බලාපොරොත්තු වෙනවා. උපකාරයට අපි කියන තව වචනයක් සහාය කියලා. සහායක් ගන්නවා. සහායක් දෙනවා. එතකොට ඒ උපකාරය දෙන්න මේ තරුණයාට හෝ තරුණියට උපකාරය දෙන්න එකතු වෙන කෙනාට අපි කියනවා සහාය දෙන්න එන කෙනා කියන අදහසින් හරි සහාය දෙන්න එන්නේ කියන අදහසින් හරි සහකරු එහෙම නැත්නම් සහකාරී කියලා. එතකොට ඒ වචනේ අර්ථය තුලම අපිට පේනවා මොකටද ඇවිල්ලා තියෙන්නේ? සහායක් දෙන්න. ඒ සහකරු හෝ සහකාරිය සහයෝගයෙන් සහයක් දීලා ජීවිතේ ගෙනියන්න තමයි එකට එකතු වෙන්නේ. ඉතින් අන්නේ විදිහට මේ යෝන් ජීවිතයකදී විවාහයට සම්බන්ධ වෙන අය උදෙසා උපකාරවත් වෙන දේශනයක් අපි මේ වෙලාවේදී කියා දෙන්න කල්පනා කළා. සාමාන්‍යයෙන් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් විදිහට විවාහ වෙන යම් තරුණෙක් හෝ තරුණියක් ඉන්නවා නම් ඒ අයට නිශ්චිතවම ලැබිය යුතු දායාදයකුත් තියෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් විවාහයක් එක්ක අනිවාර්යයෙන්ම දායාදයක් කතා වෙනවද නැද්ද? කතා වෙනවා. හැබැයි ඔය කොයි දායාද ලැබුණත් වැඩක් නැහැ. ඒ විවාහය වැඩි දුර යන්නේ නැතුව ඒ දෙන්නගේ ගමන අඩාල වෙනවා නම් නවතිනවා නම් ඒ නවතින එකටත් අපි වචනයක් කියන මොන නමද එකට කියන්නේ? කසාදේ දික්කසාද වෙනවා කියලා. ඉතින් අද ධර්ම දේශනාව පවත්වන ඒ අපේ අශෝක සේරසිංහ මහත්මයාගේ ආදරණීය බිරිඳ තමාරා සේරසිංහ මහත්මිය
එක්තරා හෝඩුවාවක් හොයාගෙන තියෙනවා. මේ දේශනාවට එතුමිය විසින්ම මාතෘකා දෙනවා. ස්වාමීනි මෙන්න මේ මාතෘකාවෙන් අපිට කියා දෙන්න කියලා බොහෝ දෙනාට හිතසුව පිණිස. එතුමිය ඒකට යම්කිසි සමීක්ෂණ වාර්තාවක් උපකාර කරගෙන තියෙනවා. ඒකේ වාර්තාව මට ඉදිරිපත් කළා දේශනාවට පෙර. මේකෙදී සඳහන් කරන පින්වත්නි කොළඹ විශ්වවිද්‍යාලය මෑතකදී කරලා තියෙනවා කසාද දික්කසාද වීම සම්බන්ධව සමීක්ෂණයක්. මේ කියන්නේ ලංකාවේ. එතකොට මේ සමීක්ෂණයට අනුව 65ක් වර්තමානයේ කසාද දික්කසාද වෙනවලු. 65ක් කියලා කියනකොට අපි දන්නවා ඒක භාගයකට වැඩි කියලා කියන්නේ සතුටු විය හැකිද දුක් විය යුතු දෙයක්ද දුක් විය යුතු දෙයක්. එතකොට මේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයට අනුව 20%ක් ලෝක අපවාදයෙන් තම දරුවන් නිසා දික්කසාද වෙන්න බැරුව අර දික්කසාද උනාහා සමානව නමුත් කසාදය තුල රැඳිලා අසාර්ථක විවාහ ජීවිත අරගෙන යනවලු 20%ක්. ඊළඟට පින්වත්නි වර්තමාන විවාහ ජීවිත සාර්ථක කරගෙන යන්නේ 15%ක් විතරයි කියලා. ඒ සමීක්ෂණ වාර්තාවට හසු වෙලා තියෙනවා. 15%ක් කියලා කියන අපි දන්නවා ඊ타ත්ම ස්වල්පයක්. ඇයි එහෙම උනේ? ඉතින් මහත්මිය අපිට අදහසක් ඉදිරිපත් කළා ස්වාමීනි අපි හිටිය කාලේ සමීක්ෂණ වාර්තාවලට අනුව නම් කියන්නේ අපි පුංචි කාලේ සමීක්ෂණ වාර්තා වශයෙන් ගත්තොත් ඒ කාලේ දික්කසාද උනේ කසාද අතර 12%ක් වගේ බොහොම ස්වල්පයක් කියලා. එතකොට 12%ක විතර දික්කසාද වෙච්ච ප්‍රමාණයක් මම හිතන්නේ අවුරුදු 50ක විතර කාලයක් යද්දී 65% දක්වා වර්ධනය වුණා කියලා කියන්නේ ඒක අති ශීඝ්‍ර වර්ධනයක්ද නැද්ද? ඒක ශීඝ්‍ර වර්ධනයක්. දැන් එහෙම වර්ධනය වෙන්න මේ යුගයේ තමයි හැබැයි එදාටත් වඩා ආදරය ගැන ගීත ලියවෙන්නේ. එහෙම නේද? මොකද දැන් ඔය 12%ක් දික්කසාද උනායි කියන කාලේ මෙච්චර ආදර ගීත මම හිතන්නේ නැහැ තිබුණා කියලා. මේ තරම් ආදරය ගැන කතා කරන නාට්‍ය, චිත්‍රපටි ඒවා තිබුණා කියලා මම හිතන්නේ. මොකද අශෝක සේරසිංහ මහත්මයා චිත්‍රපටි සංස්ථාවේ සභාපතිතුමා හැටියට එතුමා දන්නවා ආදරයේ සම්බන්ධවත් බොහෝ චිත්‍රපටි මේ යුගයේ ඉස්සරට වඩා එකතු වෙනවා. හැබැයි මේ යුගයේ ආදරයට වඩා ගොඩාක් ඉතිහාසය ආදී අර්ථවත් දේත් එකතු වෙනවා. ඒතර පින්වත්නි මේ කලා නිර්මාණත් ආදරය සම්බන්ධව මෙච්චර එනවා නම් මේ යුගයේ මෙච්චර 65ක් තරම් විවාහ අසාර්ථක වෙන්න හේතු වෙලා තියෙන්නේ. අපි කියනවා මේක හරි දියුණු යුගයක් කියලා. මේකෙදි පින්වත්නි ගොඩාක්ම වෙලා තියෙන්නේ ධර්මයෙන් පෝෂණයක් ලබනවා නම් යම්කිසි කෙනෙකුගේ මනස ඒ ධර්මයෙන් පෝෂණය ලබන මනසට අපි කියන දායාද ලැබෙනවා. ඒ කියන්නේ හැම කෙනෙකුටම විවාහයක් එක්ක අනිවාර්යයෙන්ම ලැබිය යුතු දායාදයක් ඒ දායාදය. මොකද්ද මේ දායාදය? මේක පුංචි දෙයක් කියලා හිතුණට ඒක පුංචි දෙයක් නෙමෙයි. පංචශීල ගැන අපි ඔක්කොම කතා කරනවා. හැබැයි මේ පංචශීල ගැන කොච්චර කතා කළත් ඒ පංචශීලයේ එක පැත්තකින් හිතන්න මේක නිකන් දායාදයක් කියලා. විවාහ වෙන තරුණයා වෙනුවෙන් ඒ අම්මයි තාත්තයි පුරුදු කරලා තියෙනෝනේ විවාහයට පෙර හොඳට පංචශීලයේ ආරක්ෂා කරන දරු පුතෙක් හැටියට යොමු කරලා තියෙනවා නම් ඒ දියණියවත් ඇගේ දෙමව්පියෝ හොඳට පංචශීල රකින්න දියණියක් හැටියට යොමු කරලා තියෙනවා නම් ඒ විවාහ ජීවිතයට ආයි වෙනත් දායාද ඕනේ නැහැ. දැන් මේ වචනේ නිකන් පංචශීලය ආරක්ෂා කරනවා කියනක ඔබ වහන්සේත් කියන දෙයක් ඕක ඕන තරම් සමාජේ කතා කරනවනේ කියලා කියන බව ඇත්තයි. හැබැයි පින්වත්නි මේ පංචශීලයක් එක්ක විවාහ ජීවිතයේ සාර්ථක වෙනවා කියන එක දික්කසාද වෙන පරතරය අඩු වෙනවා කියන එක හරිම පැහැදිලි. මොකද හේතුව දික්කසාද වෙන්න බලපාලා තියෙන හේතු හොයලා බැලුවොත් මේ හැම හේතුවක්ම මේ පංචශීලයේ
මොකක් හරි එකක් කඩපු නිසා සිද්ධ වෙච්ච ප්‍රශ්නයක්. ඒක ඉතාමත්ම පැහැදිලි. ඒකට ගොඩාක් වෙලාවට බලපාලා තියෙන්නේ දෙපැත්තේ දෙක නෙමෙයි මැද්ද එක. පංචශීලයේ මුල දෙකක් නෙමෙයි අග දෙකක් නෙමෙයි මැද්ද එක තමයි ගොඩාක්ම බලපා තියෙන්නේ. මොකද මැද්ද එක? තමන්ගේ ස්වාමියා හැර ඒ බිරිඳ වෙනත් පුරුෂයන් එක්ක යනවා නම් තමන්ගේ පුරුෂයා හැර තමන්ගේ බිරිඳ හැර ඒ ස්වාමියා තවත් කාන්තාවත් එක්ක යනවා නම් ආන් ඒක තරම් දික්කසාද වෙන බලපාන්නේ තවත් කාරණයක් නැති තරම්. එතකොට පින්වත්නි ඒකත් එහෙම වෙන්නේ හොයාගෙන ගියාට පස්සේ පංචශීලයේ එකම එක කරුණක් තියෙනවා බරපතල. ආන් ඒක කඩන්න හැකියාවක් තියෙන නිසා තමයි අනිත් ඔක්කොම කැඩෙන්නේ. මොකද මේ බරපතල එකම එක දේ. ඒ තමයි 4 වෙනි ශික්ෂාපදේ. බොරුව. ගොඩක් වෙලාවට කසාදයක් තීන්දුව කරනකොට ඒ අම්මා තාත්තා විසින්ම සමහර විට ඒ කසාදයට එකතු කරන බොරුව. සමහර වෙලාවට ඒ අහන දෑවැද්දට දෙන දෙයේදී එහෙම නැත්නම් තමන්ගේ ඥාති පසුබිම් හැම දෙයකදීම සමහරවිට බොරුව ඉස්සරහට දාලා ඒ කසාදෙ සිද්ධ කරනවා. අන්තිමට ඒ බොරුවමත් ඇති දික්කසාදට යන්නේ. මේ බොරුව කියන එකට ඔබේ පුතා හරි දුව හරි පුරුදු කරලා තියෙනවා නම් හොඳට මතක තියාගන්න ආයි ලෝකෙම දෑවැද්දට දුන්නත් වැඩක් නැහැ. ඇයි එහෙම කියන්නේ හේතුව? බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි ඇත්ගොව්වා ඇතා ගැන හොඳට දන්නවනේ ඇතා හැරෙනකොට දැන් මේ හැරෙන්නේ මේකටයි කියලා. ඇත්ගොව්වා දන්න එක්තරා විශේෂ සිද්ධියක් තියෙන ඕනෑම ඇතෙක් සම්බන්ධව. ඇතෙක්ගේ පින්වත්නි වටිනාම සම්පත ඇතෙකුට ඇතෙක්ගේ ශරීරයේ තියෙන තමන්ගේ ආදරෙන් පණ වගේ බලා ගන්න වටිනාම කොටස තමන්ගේ ඇඟේ කොයි කොටස කියලාද ඔබ හිතන්නේ? ඇතෙකුට තමන්ගේ ඇඟේ තියෙන වටිනාම කොටස දල දෙකද? නෑ. හොඬ වැලලු. ඇයි එහෙම කියන්නේ හේතුව? ඇතෙක් යුද්ධයකට ගියාට පස්සේ ඒ ඇතා ඇඟේ තියෙන ඕනෑම කොටසකින් සටන් කරන්න ලෑස්ති. හැබැයි හොඬ වැල එළියට දාන්නේ නෑ ලේසියෙන්. ඒ ඇතා කකුල් වලින් අත් වලින් සටන් කරයි. ඒ ඇතා දල දෙකෙන් මුහුණෙන් ඕන තැනකින් සටන් කරයි. හැබැයි ඒ ඇතා හොඬේ හංගගෙන ඉන්නේ. හොඬේ අස්සට හංගගෙන සටන් කරන තාක්කල් ඇත්ගොව්ව එක දෙයක් දැනගන්නවයි කියනවා. මොකද්ද? මේ ඇතා තාමත් ජීවිත පරිත්‍යාගයෙන් සටනට බැහැලා නැහැ. තාමත් මේ සතා එයා කෙරෙහි ආදරෙන් එයාට ජීවත් වෙන ආසාවෙන් තමයි සටන් කරන්නේ. හොඬ වලින් තමයි ඇත්ගොව්ව ඒක දැනගන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි මොහොතක මේ ඇතා හොඬ වැල එළියට දැම්මනම් අන්න එතකොට දැනගන්නවයි කිව්වා. ඇත්ගොව්වා වටහා ගන්නවයි කිව්වා. දැන් ඉතින් ඉඳලාමාර. මෙතන දැන් මේ ඇතා මරාගෙන මැරෙන්න ලෑස්ති. ඕන දෙයකට සූදානම්. ඇයි තමන්ගේ ජීවිතේ වගේ රකින්න හොඬ වැල එළියට දැම්මට පස්සේ එයාගේ ජීවිතේට තියෙන ආසාව අතහැරලා ඉවරයි. එතකොට කෙනෙක් තමන්ගේ ජීවිතේට තියෙන ආසාව අතහැරලා සටනකට බැස්සට පස්සේ ඔබ දන්නවා මරාගෙන මැරෙන්නත් ලෑස්තියි කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමා වෙනුවෙන් කැපවෙච්ච ඇතෙක් වෙන්නේ හොඬවැල් එළියට දැම්මට පස්සේ. එතෙක්කල් එයා වෙනුවෙන් කැපවෙච්ච ඇතෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා කවුරු හරි කෙනෙක් බොරුවක් කියන්නේ නැති තාක්කල් එයා ගැන විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කිව්වා. මෙයා ඕන වෙලාවක විශ්වාසවන්ත කරන්න පුළුවන් කෙනෙක්. මොන වරද කළත්, කොයි වරද කළත් මෙයා විශ්වාස කළ හැකි කෙනෙක්. ඔබ දන්නවා විවාහය කියන එකේ පළවෙනි අකුරෙන්ම වී කියන අකුරෙන්ම කියන්නේ මේ විශ්වාසයයි කියලා ඔබ අහලා තිනවා. එතකොට පින්වත්නි විවාහයේ මේ මුල් අකුරම සාර්ථක කරන්න නම් විශ්වාසය ඇති කරගන්න නම් ඒ විශ්වාසය ඇති කරන්නේ එකම එක ශික්ෂාපදයකින්. මොකද ඒ ශික්ෂාපදේ? බොරු කීමෙන් වළකින එක. යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාලා බොරුවක් කියන්න පුළුවන් නම්
ඒක නා හරියට හොඬ වැල එළියට දාලා සටන් කරන ඇතෙක් වගේ කියලා. ඒ කියන්නේ හොඬ වැල එළියට දාලා සටන් කරද්දී ඒ ඇතාට ඕනම දෙයක් කරන්න පුළුවන්. කරන්න බැරි දෙයක් නැහැ. ජීවිත පරිත්‍යාග කරලා වගේ. එතකොට කෙනෙක් බොරු කියනවා නම් එයාත් හොඬ වැල එළියට දාලා වගේ එයාට ඕන වරදක් කරන්න පුළුවන් කිව්වා. එහෙනම් සියලු වැරදි අතර තියෙන බරපතලම වරද මොකද? බොරුව. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ තරමටම උපමාවකින් ඒක ධර්ම බව පෙන්වලා දුන්නේ. ඔබ සමහර විට අහලා ඇති පින්වත්නි, බෝසතාණන් වහන්සේ කල්ප ගානක් ඔය පෙරම් පුරාගෙන ආපු කාලෙදී උන්වහන්සේ අතින් තෝනිතරම් වැරදි සිද්ධ වුණා. උන්වහන්සේගේ ඒ ජීවිත ගමන තුල සමහර අවස්ථාවල වැරදිකාම සේවනයේට වැටිච්ච අවස්ථා පවා ඇතැම් ජාතක තුල තියෙනවා. හැබැයි උන්වහන්සේ කල්ප ගානක ඒ පෙරම් පුරපු කාලේ එකම එක වරදක් කළා නැහැ. ඒ වරද කළොත් බුදු වෙන්නත් බෑ. එච්චරට මේ වරද බරපතලයි. මොකද්ද එකම එක වරද? බොරු කීම. යම් දාකද සම්බුද්ධත්වයට පත් වෙන්න ඕනි කියලා අදිස්ථානයක් ඇති කරගත්තේ එදා ඉඳලා සාරාංශික කල්ප ගානක් තිස්සේ බොරුවක් කියවෙන්න බෑ. සුළුපටු දෙ ඒක සාරාංශික කල්ප ලක්ෂ ගානක් තිස්සේ උපදින එක ආත්මිකවත් බොරුවක් කියවුනොත් ආයි බුදු වීමක් නැහැ. එහෙනම් පින්වත්නි, බුදු කෙනෙක් සම්බුද්ධත්වයට පත් වෙනකොට උන්වහන්සේ පුරණ පාරමිතා අතර සත්‍ය පාරමිතාව තරම් තවත් බරපතල පාරමිතාවක් හිතා ගන්නත් බෑ. මොකද ඒක තමයි ස්ථිරවම උන්වහන්සේට ආරක්ෂා වෙන එකම පංචශීලී ශික්ෂාපදේ බෝසතාණන් වහන්සේලාට. මේ කියන්නේ බුදුවරුන්ට නෙමෙයි, බෝසතාණන් වහන්සේලාට. එතකොට එකම එක රකින්න මූලිකම ශික්ෂාපදේ මේ බොරුවෙන් වැළකීම කියලා කියන්නේ. ඔබ මතක තියාගන්න, ඒ බොරුව කියන කෙනාට ඕනම වරදක් කරන්න පුළුවන් නම් ඒ විවාහ ජීවිතය ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. එතකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ තරුණ පුතාවයි තරුණ දුවවයි පුරුදු කරලා තියෙනවා නම් ආයි පැත්ත ගියත් ඇත්ත කියන්න පුතේ කියන තැනට, ඇත්ත කියන්න දුවේ කියන තැනට ඒ දෙන්න අතර ඊට පස්සේ විශ්වාසයක් ගොඩනගින්නේ නැද්ද? ආයි මොන දේ කළත් මොන විදිහට ගියත් එයා ඇත්ත කියනවා, එයා බොරු කියන්නේ නැහැ. ඒ නිසා එයා මට විශ්වාසයි කියන තැන හදාගත හැකියි. එහෙම හැදුනොත් පින්වත්නි, අපි හිතමු සමහර විට යම්කිසි වරදකට වැටෙන්න යනකොට ඒ වරදට වැටෙන්න කලින් එයාට ටක් ගාලා මතක් වෙනවා මම මේක කළොත් මේක කොහොමද කියන්නේ. මොකද එයා ඇත්ත කියනවා කියන එක පුරුදු කරන කෙනෙක් නම් එයාට ඒක කියන්න බැරි දෙයක් නම් ඒ බැරි දේ එයා කියන්නේ නැහැ. කරන්න බැරි දෙයක් නම් ඒ කරන්න බැරි දේ කරන්නේ නැහැ. මොකද ඒක කරලා කියන්න බැරි නිසා. එහෙනම් වෙන මොක පුරුදු කරේ නැතත් කමක් නැහැ. බොරුවේ ආදීනව පෙන්නලා බොරු කියන එක නවත්තලා ඇත්ත කියන තැනට හදත හැකි නම් ආයි මොන දෑවැද්ද නොදුන්නත් කමක් නැහැ. එතකොට මේක මෙහෙම පුරුදු කරද්දී අපි මතක් කළා ඔබට ගොඩාක් කලාවට මේ පංචශීලයේ තවත් ඊළඟ ශික්ෂාපදේ දැන් වැරදිකාම සෙනෙය බොරුවයි පස්සේ ඊළඟට තියෙනවා අප දන්නවා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය කියන එක. විවාහ ජීවිතයක සාර්ථක බවට ආර්ථික දියුණුව අත්‍යවශ්‍යමද නැද්ද? අත්‍යවශ්‍යමයි. එතකොට මේ ආර්ථික දියුණුව සකස් වෙන්න නම් ඒගොල්ලෝ ආර්ථිකයෙන් ඉස්සරහට යන කෙනෙක් වෙන්න ඕනේද? පස්සෙන් පස්සට යන කෙනෙක් වෙන්න ඕනේද? ආර්ථිකයෙන් ඉස්සරහට යන්න ඕනේ. ඒ ඉස්සරහට යන්න බැරි වෙන ශික්ෂාපදේ තමයි පස්සෙන් පස්සට යවන්න හේතු කරන කැඩෙන ශික්ෂාපදේ තමයි සුරාමේරය කියන ශික්ෂාපදේ. එතකොට මේ සුරාමේරය ශික්ෂාපදේ කෙනෙක් හදා ගන්නවා නම් ජීවිතයේ ආර්ථිකේ පස්සෙන් පස්සට යවන්න ඒ ශික්ෂාපදේ තරම් තවත් බලපාන කිසිම ශික්ෂාපදයක් නැහැ. දැන් මේකෙදි මත් වෙනවා කියන එක ගැන ඕනතරම් කතා කරනවා. ගොඩක් වෙලාවට ඔබ දන්නවා තුන්වෙනි ශික්ෂාපදයට යම්කිසි ස්ත්‍රියක් පෙළඹෙන්න ගොඩක් වෙලාවට බලපානවා තමන්ගේ ස්වාමියාගෙන් තමන් බලාපොරොත්තු වෙච්ච සතුට ලැබෙන්නේ නැහැ කියලා. ඒතකොට ඒක වෙනත් පුරුෂයෙක්ගෙන් සොයන්න උත්සාහ කරනවා. ඒ තමන්ගේ ස්වාමියාට බිරිඳ බලාපොරොත්තු වෙන සතුට දෙන්න බැරි වෙන්න ප්‍රධානව බලපාන්නේ ඔය පස්වෙනි සිල්පදේ නෙමෙයිද? පස්වෙනි සිල්පදේට යම් පුතෙක් පුරුදු කරලා තියෙනවා නම් ඒ පුතා විවාහ වෙනකොට
හොඳට මතක තියාගන්න ඒ කාන්තාව බොහෝ විට තුන්වෙනි සිල්පදේ කඩා ගන්න පුළුවන්. ඇයි හේතුව? පස්වෙනි සිල්පදේ කඩන මේ ස්වාමියා ළඟ නැහැ ඒ බිරිඳට අවශ්‍ය කරන මානසික සතුට සහ කායික සතුට ලබා දීමේ ශක්තිය. ඒ නිසාම ඒ පුද්ගලයාගේ දුර්වලතාවය නිසාම ඒ ජීවිතය අසාර්ථක වෙනවා. මම කියන්නේ සීලය නැමැති දෑවැද්ද නොමැතීම නිසා ජීවිතය අසාර්ථක වෙන බලපාන තැන් කීපයක්. ඊළඟට පින්වත්නි ආර්ථිකයේ පැත්ත ගත්තම දැන් මත්පැන් එක්ක අපි කතා කරන්නේ මත්පැන් එක විතරයි. හැබැයි මේකේ ප්‍රමාදයක් බුදුරජාණන් වහන්සේ වදාළේ නැද්ද? මජ්ජ පමා දට්ටාන. පමා කියලා වචනයක් කිව්වා. මේ පමා කියන වචනේ තේරුම අපිට වර්තමානයේ සිද්ධි වලින් ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. දැන් විවිධාකාර ප්‍රවෘත්ති රට පුරාම පැතිරිලා මුළු රටක්ම දැනගන්නවා රූපවාහිනී මාධ්‍ය වලින්, ගුවන්විදුලි මාධ්‍ය වලින්, පුවත්පත් මාධ්‍ය වලින් අපිට එක එක ප්‍රවෘත්ති වර්තමානයේ අහන්න ලැබෙනවා. ඒ ප්‍රවෘත්ති රහසක් නෙමෙයි නිසා මේ මොහොතේ මම එවැනි ප්‍රසිද්ධ ඇතැම් ප්‍රවෘත්තියක් කතා කළත් ඒක ඔබට රහසක් නෙමෙයි ඔබ දන්න. එවැනි එක්තරා ප්‍රවෘත්තියක් මේ අවුරුද්ද නෙමෙයි පසුගිය අවුරුද්දක සිද්ධ වුණා. ඇය යාන අතර පාරේ යන වාහන, මුහුද යන වාහන, අහස යන වාහන යානා වර්ග ගොඩක් තියෙනවානේ. මේ අහස යන යානයක වැඩ කරපු සේවිකාව. ඒතර පින්වත්නි මත්කුඩු ටිකක් නිසා අද ඇය දුක් විඳිනවා. කොහෙද දුක් විඳින්නේ කියලා ඔබ දන්නවා. වරදට දඬුවම් ලබන තැනක ඇය දුක් විඳිනවා. ඇය පුවත්පත් වලට ඇගේ ජීවිතේ කතාව කියලා තිබ්බා. ඒ ජීවිතේ කතාව අපිට ගොඩාක් උපකාර වෙනවා බොහෝ දිනකට මේ දුසිල් භවයේ ආදීනව ටික තේරුම් කරලා දෙන්න. ඇයි කියලා තිබ්බ පින්වත්නි එයාගේ අම්මයි තාත්තයි ගොඩාක් ආදරෙන් එයාව හදලා තියෙනවා. ගොඩාක් සතුටින් ජීවිතේ ගෙවලා තියෙනවා. හොඳට ඉගෙනගෙන තියෙනවා. හොඳ ධනයක් තියෙන පවුලක වැදගත් විදිහට ඉඳ තියෙනවා. හැබැයි මේ ඔක්කොම මේ විදිහට යද්දී මෙයාට Facebook එකේ යාළුවෝ ටික රත්තරන් වගේ දැනිලා මෙයා ඒ යාළුවොත් එක්ක ඇසුර පවත්වගෙන යද්දී එයා හිතලා නෑ මේ Facebook එකේ තමන්ගේ ඉන්න යාළුවෝ නිසාම තමන් අනාගතේ වලට වැටෙයි කියලා. එතකොට පින්වත්නි මේ Facebook එක ඇදලා ගත්ත හින්දාම මතක් කරන්න ලෝකේ දැන් ඔබතුමිය සමීක්ෂණ හොයාගත්තේ ලංකාවේ දැන් දික්කසාද වෙනනේ. ඒ දික්කසාද වෙන පරතරය වැඩි කරන්න හේතු වෙන්නේ මොනවද කියලා සමීක්ෂණ වලට ලෝකෙම හසු වෙලා තියෙනවා Facebook කියලා. Facebook එකෙන් ගොඩාක් දික්කසාද වෙන්න හේතු වෙලා තියෙනවලු. ඇයි හේතුව? තග්ගාල කට්ටිය හොයාගත්තා කියන්නේ. ඒ නිසා. ඉතින් ඒ හොයාගන්න එක කල්යාණ මිත්‍රයෝ නෙමෙයි ගොඩක් වෙලාවට ලැබෙන්නේ කවුද? පාප මිත්‍රයෝ. මේ කියන යානී සේවිකාවටත් ඒ වගේ පාප මිත්‍රයෝ ටිකක් Facebook එකකින් හම්බුණා. ඒ යාළුවෝ ටික කතා කරලා තියෙනවා බීච් එකේ පාටි එකට එන්න කියලා. දැන් මේතුමි මේ ඔක්කොම මේ මාධ්‍යයට දුන්න එයාගේ ජීවිත විස්තරය. ඇය කියනවා එදා ඒ මුහුදු වෙරළේ පාටියේදී කුඩු ටිකක් දීලා තියෙනවා පාවිච්චි කරන්න කියලා. දැන් හැමෝම පාවිච්චි කරන නිසා මෙයාටත් ඒක පාවිච්චි නොකර ඉන්න බැරි වුණාලු. ඇත්ත. දැන් ඒ කියන්නේ එතෙන්දී සාධාරණ උත්තරය හැටියට දෙන්නේ ඉතින් හැමෝම පාවිච්චි කරද්දි මම කොහොමද පාවිච්චි නොකර ඉන්නේ? ඉතින් මම මොකටද එතෙන්ට ගියේ? නේද? අර උත්තරේ දෙන්න වෙන්නේ මං එතෙන්ට ගිය හින්දානේ. මං එතෙන්ට නොගියා නම් අනිත් අය පාවිච්චි කරා කියලා මට පාවිච්චි නොකර ඉන්න බැරි ප්‍රශ්නේ බලපාන්නේ නැහැ. මං ගියේ එකමයි එතෙන්ට බලපෑවේ. ඊට පස්සේ හැමෝම පාවිච්චි කරද්දී මෙයාත් පාවිච්චි කරා. අන්තිමට මෙයාගේ පාවිච්චිය කොච්චර දුරකට ගියාද? එයා කියනවා රටවල් ගානක සංචාරය කරාලු. එතකොට හරි සතුටින් ඇය ලක්ෂ ගානක වැටුපක් ලැබමින් රටවල් ගානක ගිය ගමන එයාට යාගන්න බැරි වෙලා තියෙනවා. යානයේදී ඇඟ වෙවුලනවලු මේ දේ පාවිච්චි කරගන්න බැරි වෙච්ච ගම. දැන් යානයේ අභ්‍යන්තරයේ ඇතුලේ ඉන්න අනිත් සේවකයන් අතර මෙයා අපකීර්තියට ලක් වෙනවද නැද්ද? අපකීර්තියට වැටෙනවා. මෙයා මෙහෙමයි, මෙයා මේ වැඩේ කරන්නේ නැහැ, මෙයා දුවලයි කියලා දැන් අපකීර්තියක් යනවා. ඔන්න බලන්න කීර්තිය චොට්ට චොට්ට වැටෙන විදිහ.
ඊට පස්සේ අපකීර්තිය නිසා මෙයා යානාවල රටවල් ගානක යන්නේක නැවතිලා කාර්යාලයට සීමා කරලා තියෙන ආයතනෙ. ඊට පස්සේ මෙයා දිගටම කාර්යාලේ. දැන් පස්සට යෑමක් නැද්ද? රටවල් ගානක ගිය කෙනා කාර්යාලයට සීමා වුණා කියදී පමාවක් තියෙනවා, ප්‍රමාදයක් තියෙනවා පස්සට යවලා. ඊට පස්සේ බලන්න අද කාර්යාලෙවත් ඉන්නවද? නෑ. අද දඬුවම් ලබන තැනක බොහෝ දුකසේ ජීවිතය ගෙවනවා. ආයි නැවත කාර්යාලයට යන්න පුළුවන්ද? යන්නත් බැරි මට්ටමට සම්පූර්ණයෙන් ඒ රැකියාව අහෝසි වෙලා විශ්‍රාම වලට පහෝසි වෙලා ලැබෙන්න තියෙන ආර්ථිකයේ සියල්ලම නොලැබෙන තැනට අධ්‍යය වැටෙලා ඉවරයි. එතකොට බලන්න ඒ රටවල් ගානක ගිය කෙනා කාර්යාලයටත් කාර්යාලයෙන් හිරේටත් කියලා කියන්නේ පස්සට යෑමක් නෙමෙයිද? පස්සෙන් පස්සට යෑමක්. ඊළඟට හිතන්න ඒ පැත්තෙන් පස්සට ගියා වගේම මෙයාට දවසට 8,000ක 9,000ක විතර ඕනෙලු මත්කුඩු පාවිච්චි කරන්න එච්චර වේදමක් එයා දැරුවා කියලා කියන්නේ එයාගේ මුළු වැටුපම මාසෙ තුල යොදවන්නේ මේකට නෙමෙයිද? දවසට 8,000ක 9,000ක. එතකොට එයාට ආර්ථිකයෙන් හොඳට ගෙදරක් හදාගෙන යම්කිසි වාහන තියාගෙන සතුටින් ඉන්න තීච්ච ජීවිතය අහෝසි වෙලා ගියා. ඒ සියල්ලම නිකන් ගෙවිලා ගියා. දැන් ආර්ථිකයෙන් පස්සට ගියා. ඊළඟට බලන්න සෞඛ්‍යයෙන් පස්සට ගියේ නැද්ද? දැන් ඇඟ වේවුලනවා. ශරීරයට ලැබුණේ ශක්තියක් නෙමෙයි දුබලකම. ඒතර සෞඛ්‍යනොත් පස්සට ගියා. ඔය ඔක්කොටම වඩා සල්ලි වලට ගන්න බැරි දේකුත් අහෝසි වුණා. අහිමි වුණා. ඒ මොකද්ද? කීර්තිය. ඒතර කීර්තිය ටිකින් ටික එයාගේ ඥාතීන් අතර, යාළුවන් අතර, අසල්වාසීන් අතර, රැකියා කරන ස්ථානීය අතර හැම දෙනෙක් අතරම අහෝසි වෙවි, කීර්තිය අහිමි වෙවි ගිහිල්ලා අන්තිමට මුළු රටේම අපකීර්තියට ලක් වෙනකොට, කීර්තිය නැත්තරම නැති වෙනකොට ඒ පස්සට යවුවේ කීර්තියනු ප්‍රමාද කළේ කවුද? මත්ද්‍රව්‍ය මත්පැන් නෙමෙයිද? ඒ ටිකයි මේ හැම දෙයකින්ම. ඒතර බලන ආර්ථිකයෙන්, රැකියාවෙන්, ඊට පස්සේ කීර්තියෙන්, සෞඛ්‍යයෙන් හැම දෙයකින්ම පස්සෙන් පස්සට යවුවා. අඩුතරමේ Tamanට විතරක් නම් ඒක බලපාන්නේ ඒකේ ආවුන දෙයක් කරගත්තා. නමුත් ඒකට සමහර විට එයාගේ අම්මා වග කියන්න ඕනේ. අම්මගේ කීර්තිය පවහොසි වෙනවා. ඒකට අම්මගේ ඥාතිය ඇවිල්ලා ඒ අයක කතා කරනකොට ඒගොල්ලන්ට ඒවට කියන්න උත්තර නැහැ. ඒ தත්වෙට සියල්ල අහෝසි වෙනවා. දැන් බලන්න අපි මේ මත්ද්‍රව්‍ය මත්පැන් වල කතා කරන්නේ මත් වෙන එක ගැන විතරයි. නමුත් මජ්ජපමා ඔය පමාව ගැන අපි ටිකක් හිතනවා නම් විවාහ ජීවිතයක සාර්ථකත්වයට අප්‍රමාදී වෙන්න නම්, ඒ කියන්නේ ඉස්සරහට යන්න නම්, ප්‍රමාද නොවෙන්න නම් ප්‍රධාන වශයෙන්ම දෑවැද්ද හැටියට ගන්න ඕනේ මේ මත්කුඩු මද්ද්‍රව්‍ය වලට කිසිසේත්ම බැහැ වෙන්නේ නැහැ කියන එක. මොකද ඒ මත්කුඩු මද්ද්‍රව්‍ය විසින් පුළුවනි ඔය කියපු හැම දෙයකම ආර්ථිකයේ, සෞඛ්‍යයේ, කීර්තියේ, පෞල් ජීවිතේ, දරුවන්ගේ අනාගතේ හැම දෙයකම පස්සට යවන්න පුළුවන්. මොකද ස්වාමියා ඒකට ඇබ්බැහි වුණාට පස්සේ බිරිඳ ඉන්නේ මානසික ආතතියේ, මානසික පීඩාවේ. දරුවෝ ඉන්නේ මානසික ආතතියේ, මානසික පීඩාවේ. ඒකම අසාර්ථක භාවයක් නෙමෙයිද පෞල් ජීවිතේ? අසාර්ථක භාවය. එහෙනම් මේ දෑවැද්ද අනිවාර්යයෙන්ම මේ ලීබඩු, වාහන, ගෙවල් දැන් නොදුනත් කමක් නැහැ. ওই ටික දෙනවා නම් කොහේ හරි පැලක ගහක් යටක හරි සතුටින් ඒ දෙන ජීවත් වෙනවද නැද්ද? අර 15ක් කියපු කොටසට කොහොම හරි යනවා. ওই ටික රකින්නවනම්. ඒතර අපිට එකක් පේනවා. මේ පංචශීලයක් තුල යම්කිසි විදියකින් හික්මෙන කෙනෙක් තමයි අනිවාර්යයෙන්ම ජීවිතේ සාර්ථක කරගෙන තියෙන්නේ. හොඳට හොයලා බලුවොත් මොනම විදියකින් හරි ශික්ෂාපද ටික කෙරෙහි ගෞරවයක්. එයාට සමහර විට බුද්ධ ආගමක් ගැන හැඟීමක් නැහැ. එයාට මේ ධර්මයේ හැසිරෙන්න ඕන කියලා අදහසක් නැහැ. හැබැයි ඔය නීති පහ තුල රැකිලා ඉන්නවා. පංචශීලී. ඔය නීති පහ තුල රැකිලා ඉන්න අයගේ ජීවිත තමයි සාර්ථකයි කියලා මේ විශ්වවිද්‍යාලයේ 15% අතරට වැටලා තියෙන්නේ. ඔය 15%න් මං හිතන්නේ එක්කෙනෙක්වත් ඉන්නවයි කියලා. ඒ කියන්නේ අතිශයින්ම සාර්ථක විවාහ ජීවිතයක් ගෙවනවා නම් ඒ ස්වාමියා මත්පැන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිච්ච බේබද්දෙක් නොවෙන්න ඕනේ. ඊට පස්සේ මේ වැරදි කාම සේවන වලට නොවැටිච්ච කෙනෙක් වෙන්න ඕනේ. දැන් මේක ටිකක් හිතන්න ඕනේ පින්වත්නි. මේ දේශනාවේදී අපි විවාහ ජීවිතේ සාර්ථක වෙන්න අවශ්‍ය කාරණා කියලා කතා කරද්දී ඒකට බොහෝ කරුණු ඔබ
එක එක බුද්ධ දේශනා ඇසුරෙන් ඉස්කෝලේදී අහපුවා ඉගෙන ගත්තුවා තියෙනවා. කතන්දර එක එක කාරණා. දැන් මේ කාරණා දන්න නිසා මා කල්පනා කළා ටිකක් අවබෝධයට උපකාර වෙන වෙනත් සියුම් කරුණක් තේරුම් කරලා දෙන්න ඕනේ කියලා. ඒ තමයි මේ විවාහ ජීවිතයක සාර්ථක අසාර්ථක බවට ගොඩාක් බලපාන කරුණ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අවබෝධයකට එන්න බැරි වීම. මොකටද එන්න බැරිලා තියෙන්නේ? අවබෝධය. මම ඔය අවබෝධ කියන වචනේ පාවිච්චි කළේ ඒක ටිකක් වටින හින්දා. ධර්මයේ කෙරෙහි අවබෝධයක් කියලා කියන්නේ මේ කතන්දර කරුණු කාරණා දැන ගැනීම නෙමෙයි. අවබෝධය කියලා කියන්නේ ඒ දැනගත්තු දේ දැක ගන්න උත්සාහ කරන කෙනෙක් වෙනවා. ඒක අපි මෙහෙම ගමු. දැන් අද යම්කිසි ස්වාමියෙකුට හරි බිරිඳකට හරි පුළුවන්කමක් තියනවද තමන්ගේ ස්වාමියා ඉක්මවා යෑම හෝ තමන්ගේ බිරිඳ ඉක්මවා යෑම හෝ කරන්න? එහෙම පුළුවන් අය ඉන්නවද නැද්ද? ඉන්නව නේද? ඉන්නවා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක්, සුප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් රට පුරා ධර්ම දේශනා කරමින් යද්දී උන්වහන්සේ කාන්තාවන් විවේචනයට ලක් කරමින් කියනවලු මේ රටේ එක කාන්තාවක්වත් නැහැ කියලා හොර මිනිස්සු නැති. ඒ වචනය අතිශයින්ම ධර්ම දේශනාවට ඈඳ ගන්න සුදුසු වචනයක් නෙමෙයි. මොකද ඒ වචනේ කියනකොට උන්වහන්සේ දන්නේ උන්වහන්සේගේ අම්මත් ඒකට අයිති වෙනවද නැද්ද? අයිති වෙනවා. මොකද හැම කාන්තාවකටම හොර මිනිස්සු ඉන්නවා කියලා කියද්දී. එතකොට පින්වත්නි බොහෝ දෙනෙක් තමන්ගේ පතිවත ආරක්ෂා කරගෙන තමන්ගේ ස්වාමියා කෙරෙහි ආදරෙන් ගෞරවයෙන් ඉන්නවා. හැබැයි මම මේ කියන දේ කරන්න අමාරුයි. මම මෙහෙම ස්ථිරව කියනවා තමන්ගේ ස්වාමියා හැර සිතුවිලි මාත්‍රකින්වත් කායිකව නෙමෙයි වචනෙන් නෙමෙයි සිතුවිලි මාත්‍රකින්වත් තමන්ගේ ස්වාමියා ඉක්මවා ජීවිතේ කවදාකවත් හිතලා නැහැ කියලා කියන්න පුළුවන් කාන්තාවක් ඉන්නවනම් ඒක හොයන එක නම් කලුනික හොයනවා වගේ වෙන්න පුළුවන්. හරිද? මේ කියන්නේ හිතෙන්, කයෙන්වත් වචනෙන්වත් නෙමෙයි. මොකද සිත කියලා කියන්නේ ඇත්තටම වචල මේ චපල හිතක්ද නැද්ද? මේ හිත චපලයි, වංචාකාරී. ඒතර වංචාකාරී හිතේ ස්වභාවය තමයි හැමතිස්සෙම දකින දෙයට ආසාව ඇති වෙනවා. ඒ ආසාව ඇති වුණාට සීලකින් කරන්නේ ආසාව ඇති වෙච්ච දෙයට ඉක්මවා යන්නේ නැති එකනේ. කායිකව හෝ වචනෙන් හෝ ඉක්මවා යන්නේ නැති එක තමයි සීලෙන් කරන්නේ. දැන් අපි සීල ගැන කතා කරා. හැබැයි සීල රකින්න නම් නිකන් බෑනේ. සීල රකින්න වෙන්නේ ආසාව ඇති වෙච්ච තැන ඉක්මවා නොයන්න. ආසාවක් ඇති නොවන තැනට කටයුතු කරගත හැකි නම් අන්න ඒක කරන එක ලේසි නෑ. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා හැර වෙනත් කිසිම පුරුෂයෙක් ගැන සිතුවිල්ලකින්වත් ආසාවක් ඇවිල්ලා නැහැ කියත හැකිනම් තමන්ගේ බිරිඳ හැර වෙනත් කිසිම කාන්තාවක් ගැන සිතුවිල්ලකින්වත් මට ආසාවක් ඇවිල්ලා නැහැ කියනවා නම් ඒ බිරිඳ ගැන ස්වාමියාත් ඒ ස්වාමියා ගැන බිරිඳ කොච්චර ආඩම්බර වෙයිද? හිතන්න මගේ ස්වාමියා මං හැර කිසිම කාන්තාවක් ගැන සිතුවිල්ලකින්වත් හිතලා නැහැ කියද්දි ඒ බිරිඳට දැනෙන ආඩම්බරය ඔබට හිතත හැකිද? මගේ බිරිඳ මං හැර වෙන කිසිම කාන්තාව පුරුෂයෙක් ගැන සිතුවිල්ලකින්වත් හිතලා නැහැ කියද්දි කවදාකවත් හිතලා නැහැ කියද්දි ඒ පුරුෂයාගේ හිතට දැනෙන ආඩම්බරයේ සතුට ඔබට හිතත හැකිද? එහෙම හිතන්න පුළුවන්, එහෙම ආඩම්බර වෙන්න පුළුවන් දෙන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා. ඒ කවුද? නකුල මාතා, නකුල පිතා. මේ දෙන්න තරුණ වයසේම ධර්මයට ආව පින්වත්නි. දැන් මේ දෙන්න තරුණ වයසේ ධර්මයට ඇවිල්ලා ඒ ධර්මයේ කෙරෙහි මම අර කිව්ව අවබෝධය ඇති කරගත්තා. ඒ අවබෝධය කොච්චර ඒ අයගේ මනසට උපකාර වුණාද කියනවා. දැන් අද කියනවනේ ඔය ගැඹුරු ධර්ම ඕවා කතා කරන්න යන්න එපා. ඕවා දැනගත්තට පස්සේ මේවා කඩාකප්පල් වෙනවා කියනවනේ. දැන් බලන්න කඩාකප්පල් වීමේ තරම කොච්චරද කියලා. ඒ ගැඹුරු මේ පටිසම්පාද කියන යම්කිසි අවබෝධයක් ඒ අය ඇති කරගෙන මගපලලාභී වීමේ හේතුවෙන් පෞල් ජීවිතේ කොච්චර අඩාල වුණාද කියනවනම් මේ අද වචනෙන් කියන්නේ අදනි කියන්නේ අඩාල වෙනවා කියලා. කොච්චර අඩාල වුණාද කියනවනම් තමන්ගේ ස්වාමියා හැර අනිත් පුරුෂයෙක් ගැන වචනකින්වත් හිතේ නෑලු. එච්චරටම අඩාල වෙලා.
අපේ අයට මේක අඩාලකම කියලා හිතෙන්නේ. තමන්ගේ බිරිඳ හැර වෙනත් කාන්තාවක් ගැන වචනේ සිතුවිල්ලකින්වත් හිතුවේ නෑලු. වචනයකින් නෙමෙයි සිතුවිල්ලකින්. එච්චරටම හිත හැදුනේ පින්වත්නි මොකක් නිසාද? සංඥාව කෙරෙහි යම්කිසි අවබෝධයක් තිබුණ හින්දා. මම වචනේ දුන්න එළියට. මොකක් කෙරෙහි අවබෝධයක් තිබ්බ හින්දාද? සංඥාව කෙරෙහි අවබෝධයක් තිබුණා. මේ සංඥාව කියලා කියන්නේ අපූර්ව දෙයක්. මම අද ඔබට කල්පනා කළේ මේ ගැන ටිකක් කියලා දෙන්න ඕනි කියලා. අපිට මේ විවාහ ජීවිතයක් ඇති කරගත්තු දෙන්නෙක් අතර ආදරයක් ඇතිවීමට බලපාන්නේ මොකද්ද කියලා හොයලා බැලුවොත් ඒකට හේතු වෙලා තියෙන්නේ සංඥාව. මොකද්ද? සංඥාව. ආදරය කියන්නේ සංඥාවක්. මොකද්ද ආදරේ සංඥාවක් කියලා කියන්නේ? ඔබට බල්ලන් සම්බන්ධව ආදරයක් ඇති වෙන බල්ලොත් එපා වෙන බල්ලොත් දෙගොල්ලක් ඉනවද නැද්ද? සමහර විට ඇති සමහර විට නැතුවත් ඇති. අපි හිතමු ලස්සන බුල්බුල් බල්ලෙක් දැක්කට පස්සේ සංඥාවක් එනවා හිතේ පුදුමාකාර ආදරයක් හැඟීමක් දනවන. සංඥා කියන්නේ හඳුනා ගැනීමනේ. හඳුනාගන්නේ ආදර හඳුනා ගැනීමකින්. හැඟීමකින්. පාරේ ඉන්න කැහැටු මවිල් ගිය තුවාල හැදිච්ච හොරි හැදිච්ච සත්තුත් ඇඟේ ඉන්න බල්ලෙක් දැකෙද්දී අර වගේ ආදරෙන් බදා ගන්න ළඟට ගන්න gedara ගෙනියන්න එන සංඥාවක් බොහෝ විට හැදෙන එක නැති වෙයි. අනුකම්පාවක් එයි. මං කියන්නේ අර අතපත ගන්න ආදරයක් එනවද? එන්නේ නැහැ. ඒයි ඒ ඇති වෙන සංඥාවේ හැටි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ධර්මයේ කෙරෙහි අවබෝධයක් ඇති කරගන්නකොට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වදාළ වචනයට අනුවම හිතනවා නම් ඒ ශ්‍රාවකයා දැනගන්නවා මේ ලෝකේ හැම දෙයක්ම හටගන්නේ පස්සපච්චය. මොකක් නිසාද? පස්සපච්චය. පස්සපච්චය කියලා කියන්නේ පස්ස කියන්නේ මහ ප්‍රාණ පයන්න. ඒකෙන් කියන්නේ ස්පර්ශය. පස්ස කියන්නේ මොකද්ද? ස්පර්ශය. යම් තැනක ස්පර්ශයක් හටගත්තද ඒ නිසා තමයි කිව්ව හැම දෙයක්ම හටගන්නේ. ස්පර්ශයෙන් කිව්වා. ඒක කොහොමද එහෙම කියන්නේ? දැන් මේ කාරණේ හොඳට මනසට ඇති මේ සකස් කරගන්න ඔබ පින්වත්නි. ස්පර්ශයක් කියලා කියන්නේ තින්නම් සංගති පස්සෝ. කරුණු තුනක එකතුවකට තමයි ස්පර්ශය කියලා කියන්නේ. මොකද්ද මේ කරුණු තුනක් කියලා කිව්වේ? හැමතිස්සෙම අපි දෙයක් දැනගන්නකොට එතන කරුණු තුනක් තියෙනවා. මොනවද? විවාහ වෙන්න ඉන්න දෙන්නෙකුට හාහා පුරා කියලා ඉස්සෙල්ලාම තමන් විවාහ වෙන්න ඉන්නේ මේ කෙනා කියලා යෝජනාවකින් හෝ වේවා ප්‍රේම හැඟීමකින් හෝ වේවා දකින්න දැනගන්න අවස්ථාවක් තියෙනව නේද? දැක්ක මොහොතෙන් පස්සේ මෙයා හොඳයි මෙයා එක්ක කතා කරන්න හිතෙනවා ආදී වශයෙන් හිතලා එයින් පස්සේ තමයි සම්බන්ධය ගොඩනගා ගන්න දිගටම. එතකොට මේ දකින්න මොහොතේ කරුණු තුනක එකතුවක් තියෙනවා. මොනවද කරුණු තුන? හොඳට බලන්න ඇහක් තියෙනවා. ඇහැට තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය දකින්න ලැබෙන රූපයක් තියෙනවා. එතකොට මේ රූපය විඥාණයෙන් දැනගන්න. විඥාණය කියලා කියන්නේ සරල වචනේ තමයි දැනගන්න. එතකොට ඇහින් අර රූපය දැනගත්තා. දැන් කරුණු ඔක්කොම කීයද? ඇහින් රූපේ දැනගන්නවා කියනකොට කරුණු ඔක්කොම තුනයි. තුනක එකතුවට කියන තනි නම තමයි ස්පර්ශ කියලා කියන්නේ. ඔන්න ඔය ස්පර්ශයක් තමයි හටගන්නේ Tamanට ප්‍රතිවාදී කෙනා දකිද්දි. පෙම්වතාට පෙම්වතිය දකිද්දි, පෙම්වතියට පෙම්වතා දකිද්දි ඉස්සලම හටගන්නේ මොකද්ද? ස්පර්ශය. ඒ ස්පර්ශයත් එක්ක ගොඩක් වෙලාවට මේගලන්ට එන්නේ පසපච්චය වේදනාවක්. ස්පර්ශ නිසා වේදනාවක් වෙනවා කිව්වා. එන්නේ මොන වේදනාවද? සැප වේදනාවක්. සතුටක් එනවා. ඒ සැප වේදනාවත් එක්ක එනවා සංඥාවක්. මෙයා ලස්සනයි, මෙයා හොඳයි, මෙයා නිකන් මට ගැළපෙනවා කියන සංඥාවක් එනවා. ඒ සංඥාවත් එක්ක තමයි ඊට පස්සේ සංකාර කියලා කියන චේතනා. ඒ කියන්නේ තමන් හිත මෙහෙවන්න හරි, කය මෙහෙවන්න හරි, වචන මෙහෙවන්න හරි එන්නේ චේතනා. ඒකත් මේ ඔක්කොම ස්පර්ශ නිසා.
දැන් ඊට පස්සේ වචන මෙහෙවන්නේනවා චුට්ටක් කතා කරලා බලන්න ඕනේ. ඒ ඔක්කොම අර චේතනා නිසා ආවේ. ඊට පස්සේ නම අහන්න ඕනේ. එහෙම නැත්නම් ගිහිල්ලා අම්මා තාත්තට කියන්න ඕනේ. ඔය ඔක්කොම ආවේ මොකක් නිසාද? අර චේතනා නිසා. දැන් බලන්න සැප වේදනාවකුත් ආදරය ඇතිවෙච්ච සංඥාවකුත් ඒ ආදරය මුල් කරගත්තු චේතනාත් ආවා. ඔය සංඥාව තියෙන තාක්කල් ඒ කෙනා ගැන හිතන වාරයක් පාසා එන්නේ මොන වේදනාවද? සැප වේදනාව. ඒ සැප වේදනාවට අනුව තමයි අර චේතනා ක්‍රියාත්මක කරන්නේ ආදරේ. හොඳට මතක තියාගන්න සංඥාවට අනුව. ඊට පස්සේ බලන්න පින්වත්නි ඒ කෙනාගෙන් කෝල් එකක් එනකොටත් ඒ හඬ ඇහෙනකොටත් ඒ කෙනා කතා කරනකොටත් ඒ හැම තැනදීම එන්නේ මොන වේදනාවද? සැප වේදනා. චේතනා එන්නේ ආදරයට අනුව සංඥාවෙන් එන චේතනා. දැන් ඕක ඔහොම වෙද්දී යම්කිසි මොහොතක මේ සංඥාව වෙනස් වුණොත් මොකද වෙන්නේ? සංඥාව මාරු වුණොත් වේදනාව මාරු වෙනවද නැද්ද? වේදනාව මාරු වෙනවා. ඉස්සර තමන්ගේ ආදර සංඥාව තියෙන කාලේ කෝල් එකක් එනවා දකින්නකොටම ඇහෙනකොටම ආවේ සැප වේදනාවක්. ඒ සංඥාව මාරුනොත් ඒ සංඥාව අඩු වෙලා යනකොට සංඥාව අඩු වීමත් එක්ක වේදනාව අඩු වෙන්නේ නැද්ද? සැප වේදනාව මොන වේදනාවකටද හැරෙන්නේ? දුක් වේදනාවකට හැරෙනවා. එතකොට චේතනා ටිකත් මාරු වෙලා මොකද වෙන්නේ? සමහරවිට කෝල් එක කට් කරනවා. සමහරවිට මට වැඩ පස්සේ ගන්න කියනවා. දැන් අර ඉස්සර ආපු වචන නෙමෙයි. ඔක්කොම ටික වෙනස් වෙලා. ඒතර මේ ටික ඔක්කොම වෙනස් වුනේ මොකක් වෙනස් වෙච්ච නිසාද? සංඥා වෙනස් වෙච්ච නිසා. එහෙනම් මේ සංඥාවෙන් තමයි ඔක්කොම කතරේ යන්නේ. ඒ කියන්නේ සංඥාව මාරුණාට පස්සේ ඔක්කොම වෙනස් වෙලා යනවා. අපි ඕකට ඔය අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ සිද්ධිය උපමා කරලා මීට පෙර දේශනාවකදී මතක් කරා. මම චුට්ටක් ඒක කියන්නම් පින්වත්නි. බලන්න අඟුලිමාල ස්වාමීන් වහන්සේ පින්ඩපාත යනකොට මිනිස්සු බැලුවේ මැරවරයා මිනිමරුවා කියන සංඥාවෙන් නේද? ඒ සංඥාවෙන් බලපු තාක්කල් මිනිසුන්ට ආවේ දුක් වේදනාවද සැප වේදනාවද උපේක්ෂා වේදනාවද? දුක් වේදනාව. දැන් ඒක එනකොට මිනිමරුවා කියන සංඥාවෙන් බලද්දී චේතනා පහළුනේ ගල් ගහන්න, මුල් ගහන්න, එලවන්න, බනින්න. උන්වහන්සේ හැමදාම පාත්‍ර කුඩු කරගෙන සිවුරු ඉරාගෙන ලේ පිරාගෙන තමයි සේනාසනයට යන්නේ. හැබැයි ඔබ දන්නවා අඟුලිමාල පිරිතෙදි කියවුණා යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝ නාබි ජානාමි සංචිච්චපාන ජීවිතාවරෝපේත කියන ඒ ගාතාව තුළ කියවන සත්‍ය ක්‍රියාව. මම අලුතෙන් උපන්නා ආරි ජාතියක මේ උපන්න දා ඉඳලා මං කිසිම ප්‍රාණඝාතයක් දැන් කරන්නේ නැහැ කියන සත්‍ය ක්‍රියාව මුල් කරගෙන ඔබ සෝපත් වේවා කියද්දී ඒ කාන්තාව සෝපත් වන බව ඔබ දන්නවා. එතකොට මේ පිරිතත් එක්කම රටේ පැතිරිලා ගියා. දැන් උන්වහන්සේ මැරවරයෙක් නෙමෙයි නිවරේ. ගියාද නැද්ද? ගියා. බලන්න සංඥාව මාරු වෙච්ච ගමන් මොකද්ද මාරු වෙලා ගියේ? ඉතුරු ඔක්කොම මාරුුනේ නැද්ද? මැරවරයා කියන සංඥාව මුනිවරයා කියලා ආපු ගමන් දැන් මිනිස්සුන්ට දකිද්දී එන්නේ දුක් වේදනාවද සැප වේදනාවද? සැප වේදනාවක්. දැන් මිනිස්සු ගල් මුල් ගහනවද දාන පූජා කරනවද? දාන පූජා කරනවා. වඳිනවා. ඒතර බලන්න කියපු කරපු දේවල් ඔක්කොම ටික වෙනස් වෙලා ගියේ සංඥාව වෙනස් වෙච්ච නිසාද නැද්ද? වෙනස් වෙච්ච නිසා. එහෙනම් යම්කිසි පෞල් ජීවිතයක තමන්ගේ ස්වාමියා වෙන කාන්තාව වෙනත් පුරුෂයෙක් කෙරෙහි ආදර සංඥාවක් ආපු ගමන් තමන්ගේ ස්වාමි පුරුෂයා කෙරෙහි තියෙච්ච සංඥාව මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ සංඥාව අඩු වෙනකොට ඒ ස්වාමි පුරුෂයා මුල් කරගෙන ආපු චේතනා එයත් එක්ක කතා කරද්දී කයින් කටයුතු කරද්දී හිතින් කටයුතු කරද්දී හිත කය වචන තුනම මෙහෙවනකොට දැන් මේ චේතනා එන්නේ අර දුක් වේදනාවට අනුවද නැද්ද? දුක් වේදනාවට අනුවයි. එහෙනම් මේකෙදි මේ පෞල් ජීවිතේ සාර්ථක කරගන්න නම් හැමතිස්සෙම තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ ගැන අර ආදරයේ මුසු සංඥාව පවත්ව ගන්න එක උපකාර වෙනවද නැද්ද? උපකාර වෙනවා. ඒ ආදරයේ මුසු සංඥාව පවත්ව ගන්න තාක්කල් වෙනත් කෙනෙක් කෙරෙහි ආදර සංඥාවක් ඇති නොවන තාක්කල් ඒක රැකෙනවද නැද්ද? රැකෙනවා. එතන තමයි මේ පෞල් ජීවිතේ සාර්ථක වෙන රහස තියෙන්නේ. ඉතින් මේකදී පින්වත්නි ඔබ මතක තබා ගත යුතුයි එක කාරණයක් තමන්ගේ ස්වාමියා හැර වෙනත් පුරුෂයෙක් එන්න පුළුවන් පස්සෙන්.
තමන්ගේ බිරිඳ හැර වෙනත් කාන්තාවක එන්න පුළුවන් පස්සේ. ඒනකොට සියුම්ම හරි ඔබේ හිත ගියොත් ඒකටත් යම්කිසි අනුගත වෙන හිතක් එයින් එහා එක දුරදිග ගිහිල්ලා අන්තිමට බන්ධනාගාරේ හිරගෙන නවතින තත්ත්වෙට ඒක යන්න බැරිද? යන්න පුළුවන්. සම්පූර්ණ කඩාකප්පල් වෙන තැනට යන්න පුළුවන්. ඒතකොට එතෙන්ට නොයන්න නම් මේ සංඥාව රැකගෙන අපි කටයුතු කරද්දී අපි මතක තබා ගත යුතුයි එකිනෙකාගේ හැම තිස්සෙම ಗುಣ දකින්න එක. බුදුරජාණන් වහන්සේ වදාළ ඊටාම වටිනා තැනක් තියෙනවා. තමන්ගේ එකට ඉන්න ස්වාමීන් වහන්සේලා අපිට මේක පෙන්වුවේ තමන්ගේ එකට ඉන්න ස්වාමීන් වහන්සේලා ළඟ හිටියත් නැතත් මෛත්‍රී සහගතව හිතන්න කිව්වා. ළඟ හිටියත් නැතත් මෛත්‍රී සහගතව කතා කරන්න කිව්වා. වචනයක් පිට කරද්දී. ළඟ හිටියත් නැතත් මෛත්‍රී සහගතව කයින් කටයුතු කරන්න කිව්වා. ඒතකොට ඒ ළඟ හිටියත් නැතත් කියන වචනේ කියන්නේ ඇයි? ඒකෙන් තමයි සංඥාව හැදෙන්නේ. හැමතිස්සෙම තමන්ගේ ස්වාමියා විසින් තමන්ට කරන උපකාර ගැන හිතනවා නම් යම් බිරිඳක් තමන්ගේ බිරිඳ විසින් තමන්ට කරන උපකාර ගැන යම් පුරුෂයෙක් නිතර හිතනවා නම් අර මෛත්‍රී සහගත සිතුවිලිත් එක්ක සංඥාව ගොඩනැගෙන්නේ නැද්ද? ගොඩනැගෙනවා. පින්වත්නි, ඔය සංඥාව හරියට ගොඩනැගෙන තාක්කල් ඒ අය කරන චේතනා විවාහ ජීවිතේ රැකෙන චේතනාද නැද්ද? විවාහ ජීවිතේ රැකෙන චේතනා. ඒ චේතනාවලට තමයි ඒ අයගේ සිතයි කයයි වචනේ සම්පූර්ණයෙන් හැසිරෙන්නේ. මේක තමයි මේ ආර්ථක භවයේ තියෙන යටි ගැඹුරුම අර්ථය. ඒ ගැඹුරුම අර්ථය හරියට ඕක තේරුම් ගන්න අපි ආදරෙන් යුක්ත සංඥාව රැක ගන්නවා කියලා. ඒ සංඥාව රැකගත්තු දාට ඔබට ඔබේ පෞල් ජීවිතේ ඉතාමත්ම සාර්ථක වෙයි. නකුල මාතයි නකුල පිටයි සංඥාව ගැන අවබෝධයක් තීච්ච නිසා තමයි හැමතිස්සෙම තමන්ගේ ස්වාමියා තමන්ගේ බිරිඳ ගැන විතරක් ඒ චේතනා පහල කරමින් අනිත් අය ගැන එවැනි අදහස් වලට නොගියේ. ඒ ආදරේ කොච්චර දුරදිග ගියාද කියනවනම් අන්තිමට නාකි වයසේදී ඒ කියන්නේ මේ මැරෙන්න ඕන මෙන්න කිට්ටු කලවිල බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අපි දෙන්නට ලබනාත්මෙත් එකටම උපදින්න ඕනේ කිව්වා. මගපල ලැබලා අනාගාමි වෙලා. එතකොට පින්වත්නි අපි හිතන්නේ මේ ධර්මයේදී ආදරය අඩු වෙනවා කියලානේ. එහෙනම් ඔය කියන වේදනා සංඥා සංකාර කියන ඔය කාරණා ගැන අවබෝධය එන්න ආදරය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. අද දවසේදී ධර්ම දේශනාව